සමන්තා චක්කවාලේසු අට්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමසවන කාලෝ අයං බදන්තා නමොතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමොතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමොතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පිංහතුනි, අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ මේ ධර්මයේ තියෙන පරම ගාම්භීර ධර්ම කොටසක්. පටිච්ච සමුප්පාද ධර්මය. දවසක් ආනන්ද හාමුදුරුවෝ මේ පටිච්ච සමුප්පාදය ගැන උන්වහන්සේ හේතු ඵල වශයෙන් මෙනෙහි කරද්දී ආනන්ද හාමුදුරුවන්ට හිතුණා මේක නිකන් ලේසි වගේ. බොහොම සරලයි වගේ. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ පටිච්ච සමුප්පාද ධර්මය මට ටිකක් ලේසි වගේ, මේක සරලයි වගේ මට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මාහේවං ආනන්ද මාහේවං, ආනන්ද ඔය කතාව ආය ඔබ කියන්න එපා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පරම ගාම්භීරයි. මේක බොහෝම ගාම්භීර ධර්මයක්. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ නොකිරීම නිසාමයි මේ සත්වයා දීර්ඝ සංසාර ගමනේ, කෙලවරක් නොපෙනෙන මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් සතර අපායේ මහගෙදර කරගෙන මේ දීර්ඝ සසර ගමනේ ගමන් කරන්නේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොකිරීම නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පිංහතුනි, කෙනෙකුට ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකින් අත මිදීම පිණිස, නිවන් අවබෝධය පිණිස මේ පටිච්ච සමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසීම ධර්මාවබෝධයට උපකාර වෙන මාර්ගයක්. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි, මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන්න උපයෝගී කරගන්නේ පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසීම. බෝධි මූලයේදී සමාධිමත් හිතක් තුළ ඉඳන් රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, රාත්‍රී දෙවනි යාමේ චුතෝපපාත ඥානෙ, රාත්‍රී තුන්වෙනි යාමේ අපේ බෝසතාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයයි අනුලෝම වශයෙන් ප්‍රතිලෝම වශයෙන් විමසන්න පටන් ගත්තේ. ඒ උතුම් පටිච්ච සමුප්පාද ධර්මයේ විමසලා අවසන් වෙද්දී උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන්, සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා. ඒ නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පරම ගාම්භීර ධර්මයක්. සාමාන්‍යයෙන් පුංචි දරුවෙකුට වේවා, දහම් පාසල් යන ඉස්කෝලේ යන දරුවෙක් වේවා, බෞද්ධ පොතපත කියවන කෙනෙකුට මේ පටිච්ච සමුප්පාද ගැන යම් දැනුමක් තියෙන්න පුළුවන්. එයාගෙන් ඇහුවොත් මොකක්ද මේ පටිච්ච සමුප්පාද කියන්නේ? හේතුඵල ධර්මයක්. මේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්න පුළුවන්ද? මේ කොහොමද සකස් වෙන්නේ කියලා මතකින් කියන්න පුළුවන්ද? සාමාන්‍ය වචන වලින් බොහෝ දෙනෙක් කියයි. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ,
භවපච්චයා ජාති ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ. මේ පටිච්ච සම්පාදේ හට ගැනීම පිළිබඳව හේතුඵල වශයෙන් අපි ධර්මානුකූලව මතක තියාගෙන ඉන්න ආකාරය. ඊළඟට ඔබ කවුරුත් පටිච්ච සම්පාදේ නිරෝධය ගැන ඔබ මේ විදිහට මතක තියාගෙන ධාරණය කරගෙන දරාගෙන ඉන්නවා. අවිද්‍යායත්තේ වශේෂ විරාග නිරෝධෝ. අවිද්‍යාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැන සංඛාර නිරෝධා. සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා. විඤ්ඤාණ නිරෝධෝ නාම රූප නිරෝධා. නාම රූප නිරෝධෝ සලආයතන නිරෝධා. සලආයතන නිරෝධෝ පස්ස නිරෝධා. ස්පර්ශ නිරුද්ධ වීමේ පස්ස නිරෝධා. වේදනා නිරෝධෝ වේදනා නිරෝධා. තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා. උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා. භව නිරෝධෝ භව නිරෝධා. ජාති නිරෝධෝ ජාති නිරෝධා. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා නිරුච්ඡanti. මෙන්න මේ විදිහටයි දුක නිරුද්ධ වෙන්නේ කියලා මේ දුක්ඛ නිරෝධය ඔබ පටිච්ච සම්පාද නිරෝධයේ පැත්තෙන් ඔය විදිහට මතක තියාගෙන බොහෝ දෙනෙකුට නිතර අහලා පටිච්ච සම්පාද ගැන බණහන අයට යම් දැනුමක් ඇති. පින්වතුනි, චතුරාර්ය සත්‍යයේ පටිච්ච සමුප්පාදේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තමයි දුකේ හට ගැනීම, පටිච්ච සම්පාදේ හට ගැනීම. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නිවන, දුක නැති කරන මාර්ගය තමයි පටිච්ච සම්පාද නිරෝධය. ඒ පිණිස අපි අනුගමනය කළ යුතු මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ පටිච්ච සමුප්පාදය අපි අපට තේරුම් ගන්න පුළුවන් ආකාරයට අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේ ඉඳන් විමසගෙන මේ ධර්මය අවබෝධ කරගත් ආකාරය ගැන අපි අද මේ ධර්මානුශාසනාවෙන් තේරුම් ගන්න උත්සාහයක් ගන්න. මුලින්ම ඔබ මතක තියාගන්න, පටිච්ච සම්පාදය කියන්නේ පරම ගාම්භීර දේශනාවක්. ඒ නිසා අද මේ දේශනාව ශ්‍රවණය කරද්දී හොඳ අවධානයෙන් දේශනාව පුරාම කන් යොමු කරගෙන හොඳ අවධානයෙන් බණහන්. මං කොහොම හරි මේ හේතුඵල ධර්මයේ මේ උතුම් පටිච්ච සම්පාද ධර්මය තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කරගන්නවා කියන දැඩි අධිෂ්ඨානය හිතේ තියාගෙන බණහන්. මේ අදාළ ධර්ම කරුණු පටිච්ච සම්පාද ධර්මයේ සම්බන්ධයෙන් හේතුඵල වශයෙන් මේ කතා කරන ධර්ම කාරණා සාරාංශයක් හැටියට හරි ග්‍රහණය කරගන්න, මතක තියාගන්න දක්ෂ වෙන්න. අත්හං ගන්හාති, අර්ථ ග්‍රහණය කරගන්න. ඊළඟට මේ බණහන අතරතුර බාහිර දේවල්, ඔබට අදාළ නැති, දේශනාවට අදාළ නැති, ධර්ම ශ්‍රවණයට බාධා වෙන සියල්ල බැහැර කරලා පැත්තකින් තියලා ඒ බාහිර සද්ද, බාහිර දේවල්, ඒ කිසිවකට හිත යොමු නොකර මේ දේශනාවෙම හිත පිහිටවාගෙන බණහන්න පුළුවන් නම් අන්න ඔබට මේ බණ ඇසීම පවා තමන්ගේ ජීවිතයේ ධර්මාවබෝධය අංගයක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ එදා සුජාතාවගේ කිරිපිඩු දානය වළඳලා සොත්තිය බමුණාදීපු කුසතන මිටියටත් අරගෙන වෙසක් පුන් පොහෝ දවසේ, එදා උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. උන්වහන්සේ වෙනුවෙන්ම වජිරාසනයෙන් පැන නැග්ග බෝධීන් වහන්සේගේ වයසත් අවුරුදු 35යි. සහජාත වස්තු කියලා බහල ඇති. මේ බෝධි මූලයේ නැගෙනහිර දිසාවට මුහුණලා කුසතන එලලා තමයි උන්වහන්සේ චතුරංග සමන්නාගත වීරියෙන් එදා වැඩ සිටියේ. සාමාන්‍ය කෙනෙක් භාවනා කරන්න වාඩි වෙන වීරියක් නෙමෙයි උන්වහන්සේට තිබුණේ. සාමාන්‍ය අපි දන්න බොහෝ දෙනෙක් වාඩි වෙන්නෙක් වෙලාව බලලා පැය භාගයකින් නැගිටිනවා. එක්ක සමහරලාට කකුල හිරි වැඩිච්ච ගමන් නැගිටිනවා. භාවනා කරගෙන යනකොට චුට්ටක් කොන්ද රිදෙනවද? දැන් අද ඇති කියලා හිතෙනවා. අපේ බෝසතාණන් වහන්සේ එදා වජිරාසනයේ මත වැඩ සිටි මගේ ශරීරයේ සම්වස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා.
පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුද මේ ආසනයේ මත මැරුණත් මම නැකිටින්නේ කියන දැඩි අධිෂ්ඨානය. ඒ අධිෂ්ඨානයට කියනවා චතුරංග සමන්නාගත වීරිය. එවැනි වීරියකින් වැඩ සිටිය නිසා ඒ බුද්ධත්වයට පත්වවෙන්න වැඩ සිටි ආසනයට අපි කෙනවා වජිරාසනය කියලා. එදා උන්වහන්සේ මේ අධිෂ්ඨානයෙන් වජිරාසනය මත බෝධිමූලයේ වැඩ සිටිද්දී කලබල වනේ වසවර්ති මාරය. එදා දසදහසක් ලෝක දහතුළ දෙවිවුරු සාධු කාරදිදී ප්‍රීතිගෝසා කරමින් බලාගෙන හිටියා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙන තෙක්. වසවර්ති මාරය කලබල වුණා මේ මහා වීරියවන්ත කෙනා මගේ වසගේ මිදෙන් අයන්න. අනාගතයේ තව විශාල පිරිසක් මගේ වසගේ මුදවාලයි. කොහොමහරි මේ ගමන වලක්වන්න ඕන කියලා දස බිම්බරක් මාරසේනා පිරිවරාගෙන ගිරිමේ කලාකෙන ඇතුපිට නැගල මහා භයානක හඬ ඇති කරමින් ළඟළඟ හෙන පුපුරනවා වගේ භයානක හඬ ඇති වෙනවා කිය. ගස් කඩාගෙන ඇඟට වැටිනවා වගේ. ගල් පෙරලීගෙන එනවා වගේ කඳු පෙරලීගෙන එනවා වගේ භයානක හඬ ඇති වෙනවා. මේ විදිහට මහා බියකරු හඬ ඇති කරමින් මහා සේනා පිරිවරාගත්ත වසවර්ති මාරයා උන්වහන්සේ ළඟටමාව. ඇවිල්ල කිව්වා වහාම ඔතනින් නැකිටඉන්න මේ ආසනය අයිති මටයි. මගේ අවසරයක් නැතු ඔබට මෙතනින් අයිතියක් නෑ වහාම මෙතනින් නැකිටඉන්න කියලා. ඒ වෙලා වසවර්ති මාරය කියනවා ඔබට මේ ආසනී වැඩයින් අයිතියක් තියෙනවනම් මට ඔප්පු කරන්න කියව. පිංගතුනි අර මාරය මහා සේනා පිරිවරාගෙන මහා බියජනක හඬ ඇති කරමින් එනකොට උන්වහන්සේ බුදුවෙන තෙක් සාධකාර්දිදී බලාගෙන හිටපු දෙවිවරු පවා බියේ පලාගයා කියනවා. මතකතියාගන දෙවියන් කියන්නේ බය තැති ගැනීම ඇතිවන පිරිසක්. ඔබ දජග්ග සූත්‍රය අහල ඇති දෙවියන්ට භයංවා චම්බිතත්තංවා ලෝමහන්සෝවා දෙවියොත් බය වෙනවා. තැතිගන්නවා ලොමු ඩැහැගන්නවා. දෙවියන් කියන කෙලෙස් සහිතයි. කාම ලෝකෙ ඉන්න පිරිසක් ඒ අයත් මාර වසගේ ඉන්න කාම ලෝකේ. අර මාරය ඇතුළ මාර සේනාවට බියේ ඒ මොහොතේ පලාගිය අපේ බෝස්ථානන් වහන්සේ පමණ වජිරාසනය ළඟ තනිවෙලා. හැබැයි උන්වහන්සේගේ අධිෂ්ඨානයේ වීරිය සාරා සංකීය කල්පලක්ෂයක් පුරා පාරමී පුරපු ඒ පාරමී ශක්තිය දුස්කරක්‍රියා කරලා උන්වහන්සේගේ ජීවිතය තුළ ඒ ගත්ත උත්සාහය වීරිය මහා පුුණ්‍ය ශක්තියත් එක්ක උන්වහන්සේ තමන් සසරි පුරපු පාරමී ධර්ම සිහි කරලා මහපොළොවට ශ්‍රී හස්තේ තියල අධිෂ්ඨානයක් කරා. මං පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙ. මේ ආසනයේ මත වැඩඉන්න මට අයිතියක් තියෙනවා කියලා ශ්‍රී හස්තේ පොළොවට තියලා තමන් පුරපු පාරමී ධර්ම සිහි කරලා පොළොවට අත තියලා දිවරද්දි මහපොළොව ගිගුරුම් දෙමින් කම්පාවෙන්න පටන් ගත්ත. ඔබහන්සේට ඔතන වැඩයින්න අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වසයෙන් මහපොළොව ගිගුරුම් දෙන්න පටන් ගත්ත. අන්නේ වෙලා වසවර්ති මාරය සේනාවත් එක සීසීකට පලාගයා කියල. ඕක තමයි අපි ධර්මය හඳුන්නන්නේ අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදි දස බිම්බරක් මාර සේනා පරාජය කරා කියලා. මාර පරාජය කියන ඕකට. තැන් උන්වහන්සේට කරදර කරන්න කවුරුවත් නෑ. එදා රාත්‍රී ආනාපාන සති භාවනා ඔස්සේ මේ හුස්ම රැල්ලට හිතයොමු කරලා උන්වහන්සේ පළවෙනි දිහානය ඇති කරගත්තා. දෙවනි දිහානි තුන්වෙනි දිහානේ හතරවෙනි දිහානයට හිත දියුණු කරගත්තා. රාත්‍රී පළවෙනි යාමේ උන්වහන්සේ හිතයොමු කරා තමන් වහන්සේ ගත කරගෙනාපු සංසාර පෙර ජීවිත දකින්න. අන්නේ වෙලා උන්වහන්සේට බෝධිමූලයේදී පහළ වුණා විද්‍යාවක්. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානේ. කල්ප ගණන් සංසාර ජීවිත කෙලවරක් නොපෙනෙන සසරේ
ඉපදමින් මැරමින් ආපු සංසාර ජීවිත දකින නුවන උන්වහන්සේට ඇති වුණා. තමන් වහන්සේ ගෙවාගෙනාපු සංසාර ජීවිත කල්ප ගණන් ආපස්සට උන්වහන්සේ දැක්කා. ඉළඟට රාත්‍රී දෙවනියාම අර සමාධිමත් හිත තුළින්ම උන්වහන්සේ විමසල බැලුවා මම වගේමද මේ ලෝක අනෙක් සත්වයෝ. ඒ අයත් මම වගේම ඉපදමින් මැරමින් ආපු සංසාර ගමනක්තමේ. අන්න අපේ බෝසතාණන් වහන්සේට රාත්‍රී දෙවනියාමේ දෙවනි විද්‍යාව පහළ වුණ. ඒ තමයි චුතූපපාත ඥානය. සත්වයෙක් මැරුණට පස්සේ කර්මාන්රෝපීව චුතවෙන ආකාරය දකින නුවනත් ප්‍රතිසන්දිය ලබන ආකාරය දකින නුවන. දැන් අපි සාමාන්‍ය මනුස්සෙක් මැරුණා කියලපි වෛද්‍යවරයෙක් වේවා මරණය ගැන දන්න හොඳ මරණ පරික්ෂකය කරි අත්දැකින් තියෙන කෙනෙක් අපියාගේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ කය මේ රූපේ හුස්ම වැටන එක නතර වෙලා නාඩි වැටන එක නතර වෙලා පෙනහලු හුස්ම වැටෙන්නේ නෑ හදවත නතර වෙලා එතකොට මේ වගේ දේවල් ඔස්සේ තමයි අපියා එයා මැරිලා එයා මරණයට පත් වෙලා අපි එහෙම තීරණයකට එන්නේ. හැබැයි අපිට පේනෑ එයාගේ විඤ්ඥානී චුත වෙලා යන ආකාරය අපි දකින්නේ. කර්මාන් රෝපීව ඒ විඤ්ඥානය උපතකට ප්‍රතිසන්දිය ලබන ආකාරය අපිට තේරෙන් පේනෙත් නෑ එක වෛද්‍යවරුන්ට පේනෙත් නෑ. වෛද්‍යවරු දකින්නේ කායිකව යාගේ ශරීරය මරණයට පත් වුණ ශරීරය ආයුෂ අවසන් වෙලා උණුසුම බැහැර වුණ එයා මැරිලා කියන. හැබැයි යාගේ විඤ්ඥාන බැහැරවෙච් ආකාරය අපිට පේන්නේ. අන්න භාවනා කරලා චුතූපපාත ඥානි උපදවාගත්ත කෙනෙකුට කෙනෙක්ගේ මරණය සමගමයා චුතවෙන ආකාරයක් ප්‍රතිසන්දිය ලබන ආකාරයක් දකින්න පුළුවන්. ඒ තුළින් අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී දකිනවා මේ ලෝකයේ සෑම මනුස්සෙක්ම ඉපදමින් මැරමින් සතරාපායි මහගෙදර කරගෙන යන සංසාර ගමනේ අනතුර භයානක සංසාර ගමන උන්වහන්සේ බෝසතාණන් වහන්සේ ඒ චුතූපපාත ඥානයෙන් දකිනවා. අන්න එහෙම දකිනකොට තමයි උන්වහන්සේට සංසාරික සත්‍යයෝ ගැන මහා කරුණාවක් උන්වහන්සේගේ හදවතේ මතුවේ. අන්න එතන ඉඳං උන්වහන්සේ හිතනවා කුදස්සු නාම ඉමස්ස දුක්කස්ස නිස්සරණං හෝති. කවදාද මේ සත්වයන් මේ සංසාර දුකෙන් මිදෙන්නේ කියලා උන්වහන්සේ ලෝක සත්‍යයෝ ගැන මහා කරුණාවකින් හේතුව විමසන්න ගත්තා. මේ සත්‍යයෝ ජරාවට පත්වෙනවා ලෙඩ වෙනවා වයසට යනවා මැරෙනවා. මොකක්ද මේකට හේතුව මැරිලා සතර අපායි උපදිනවා අපායි මහගෙදර කරගෙන යන සංසාර ගමන කලාතුරකින් සුගතියක කෙනෙක් උපදින්. කවදාද මේ සත්වයන් සංසාර දුකෙන් මිදෙන්නේ. ඇයි මේ සත්වයන් ජරාවට මරණයට පත්වෙන්නේ වයසට යන්නේ අයි ලෙඩ වෙන්නේ අයි මැරෙන්නේ අයි. මොකක්ද මේකට හේතුව කියලා ඔන්න බෝධිමූලයේදී උන්වහන්සේ විමසන්න පටන් ගත්තා. ජරා මරණවලට හේතුව මොකක්ද. කොහොමද මේ ජරාමරණ හටගත්තේ කියලා විමසගෙන යනකොට ඔන්න උන්වහන්සේට අවබෝධඥානයක් පහළ වුණා ජාතිපච්චයා ජරා මරණං කියන අවබෝධය. ඉපදීම නිසයි ජරාමරණ ඇතිවෙන්නේ කියෙන අවබෝධය ඇති වුණ. ඉපදීම නිසයි ජරාමරණ දැන් බලන්න අපි පටිච්ච සම්පාදය අවිද්‍යා පච්චයා සංකාරා සංකාර පච්චයා විඤ්ඥානන් කියලා අවිද්‍යාවීදං අපි කටපාඩන් කරගෙන අවිද්‍යාවීදම් මතකතියාගෙන හිටියට අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී සම්බුද්ධත්වය පිණිස විමසන්න පටන්ගත්තේ ජරා මරණවල ඉඳං අවිද්‍යාව දක්වා යට ඉඳං ආපස්සට විමසගෙන යන්න. තේරෙන තැන ඉඳම් තමයි නොතේරෙන තැන දක්වා විමසගෙන යන්න. තේරෙන තැන ජරාමරණ අපි කාටත් තේරෙනවා අපි කවුරුත් වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා අපිට පේනවා හැබැයි අපි විසඳුම දන්න.
අන්න අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී විමසගෙන යනකොට උන්වහන්සේට අවබෝධයක් ඇති වුණා ජාතිපච්චයා ජරා මරණ. ඉපදීම නිසායි ජරා මරණ ඇතිවෙන්නේ. උන්වහන්සේ විමසනවා කොහොමද උපදින්නේ? අන්න දැන් බෝධි මූලයේ සමාධිමත් හිතකින් යුක්තව උන්වහන්සේගේ නුවණට වැටහෙනවා ඉපදීම් 4ක් තියෙනවා. මව් කුසින් උපදිනවා, බිත්තර ඇතුලෙන් සත්වයන් උපදිනවා, තෙත් පරිසරයවල වලින් සත්වයන් උපදිනවා, ඕපපාතිකවත් උපදිනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේජජ, ඕපපාතික මේ 4 ආකාරයෙන්ම සත්වයන් උපදිනවා. ඊළඟට උන්වහන්සේ විමසගෙන ගියා ඇයි මේ සත්වයන් උපදින්නේ? මොකද්ද ඉපදීමට හේතුව? මොකද්ද ඉපදීමට හේතුව කියලා විමසගෙන යනකොට බෝධි මූලයේ උන්වහන්සේට වැටහීමක් ඇති වුණා භව පච්චයා ජාති. විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසායි සත්වයන් උපදින්නේ. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙලා නම් කාම ලෝකේ උපදිනවා. කාම ලෝක වලට අයිති දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, 4 අපාය. කාම ලෝකේ විපාක පිණිස කර්ම සකස් වෙලා නම් එයා මේ කාම ලෝකේ ඒ කර්මයට අනුව උපදිනවා. කෙනෙක් භාවනා කරලා ධ්‍යාන වඩලා නම් රූපී ධ්‍යාන වඩපු කෙනෙක් නම් රූප ලෝකේ විපාක පිණිස කර්ම හැදෙනවා. එයා රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. කෙනෙක් රූප ධ්‍යාන ඉක්මවලා අරූප ධ්‍යාන වඩපු කෙනෙක් නම් අරූපාවචර ලෝකෙක විපාක පිණිස කර්ම හැදෙනවා. එයා මරණින් මත්තේ අරූප ලෝකෙක උපදිනවා. උපදින්න තියෙන ওই ස්ථාන ටික විතරයි. කාම භව, රූප භව, අරූප භව. කාම ලෝකෙ විපාක පිණිස කර්ම හැදිලා නම් කාම ලෝකෙ උපදිනවා. ධ්‍යාන වඩාගත්ත කෙනෙක් නම් රූප ධ්‍යාන රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. අරූප ධ්‍යාන වඩලා නම් එහි උපදිනවා. කොහේ ඉපදුනත් මොනවද ලැබෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයි. දැන් අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී එතනත් හේතුව හොයන්න පටන් ගත්තා. භවයට හේතුව මොකද්ද? විපාක පිණිස කර්ම හැදෙන්නේ ඇයි? කොහොමද කර්ම සකස් වෙන්නේ කියලා විමසගෙන යනකොට අන්න උන්වහන්සේට වැටහීමක් ඇති වුණා උපාදාන පච්චයා භව. බැඳී යාමක් නිසායි විපාක පිණිස කර්ම හැදෙන්නේ. භව කියන්නේ විපාක පිණිස කර්ම හැදෙන්නේ. උපාදාන බැඳී යාම නිසායි විපාක පිණිස කර්ම හැදෙන්නේ. දැන් බලන්න උපාදාන පච්චයා භව. භව පච්චයා ජාති. ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. දැන් ආපස්සට උන්වහන්සේ විමසගෙන යන්නේ ජරා මරණ වලට හේතුව ඉපදීම. ඉපදීමට හේතුව භවය විපාක පිණිස කර්ම හැදීම. ඒ කර්ම හැදෙන්න හේතුව උපාදානය. උපාදාන කියන්නේ බැඳී යාම. උන්වහන්සේට වැටහුණා උපාදාන 4ක්. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන වශයෙන් කාමයන්ට බැඳිලා යනවා. නොයෙක් දෘෂ්ටි මතවාදවලට බැඳිලා යනවා. සීල රුතවලට බැඳිලා යනවා. මම මගේ ආත්මයයි කියන ආත්ම දෘෂ්ටියට අස්මිමානේ මේවට බැඳිලා යනවා. ලෝකෙ බැඳෙන්න තියෙන ওই බැඳීම් ටික විතරයි. ඒ මොන ආකාරයෙන් හෝ මේ ඇති කරගන්න බැඳීම නිසාමයි විපාක පිණිස කර්ම හැදෙන්නේ. වෙන දෙයක් නිසා නෙමෙයි. උපාදාන පච්චයා භව. බැඳීම නිසායි විපාක පිණිස කර්ම හැදෙන්නේ. ඊළඟට උන්වහන්සේ විමසන්න පටන් ගත්තා ඇයි මේ සත්වයන් බැඳෙන්නේ? බැඳීමට හේතුවක් තියෙන්න ඕනේ. උපාදානයට හේතුව මොකද්ද කියලා විමසගෙන යනකොට අන්න උන්වහන්සේට වැටහුණා තණ්හා පච්චයා උපාදාන. තණ්හාව නිසායි බැඳී යන්නේ. තණ්හාවමයි හේතුව. අන්න උන්වහන්සේට දැන් වැටහෙනවා තණ්හා පච්චයා උපාදාන. තණ්හාව නිසා බැඳී යනවා. උපාදාන පච්චයා භව. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. භව පච්චයා ජාති. ඒ කර්ම හැදීම නිසාම උපදිනවා. ජාති පච්චයා ජරා මරණ. ඉපදීම නිසා සත්වයන් වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයට පත් වෙනවා.
දුක් දුන්න සුරුම කරගන්න. අන්න දැන් උන්වහන්සේට තණ්හාවමයි හේතුව කියලා තේරුණා. බැඳී යාමට හේතුව තණ්හාව. අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී තණ්හාව ගැනත් විමසගෙන යනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් මේ තණ්හාව හටගන්න. තණ්හාවට හේතුව මොකද්ද? ඇයි මේ සත්වයන් තුළ තණ්හාව උපදින්නේ? කොහොමද තණ්හාව ඇති වුණේ කියලා විමසගෙන බෝධි මූලයේ උන්වහන්සේට මේ නිවන් මඟ කියලා දෙන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. උන්වහන්සේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්මයි බෝධි මූලයේදී මේ ධර්මතාවය අවබෝධ කරගන්න. දැන් විමසගෙන යනවා තණ්හාවට හේතුව මොකද්ද කියලා විමසනකොට අන්න උන්වහන්සේට වැටහුණා වේදනා පච්චයා තණ්හා. විඳීමක් නිසායි තණ්හාව හටගත්තේ. ස්පර්ශයෙන් විඳීම් ඇති වෙනවා. ඇහි ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම්. කනේ ස්පර්ශය නිසා ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම්. නාසයේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම්. දිවේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම්. මේ කය ස්පර්ශය නිසා ඇති වෙනවා විඳීම්. මනසේ ස්පර්ශයෙන් ඇති වෙනවා විඳීම්. මේ ආයතන 6 තුල තමයි ස්පර්ශයෙන් විඳීම් ඇති වෙන්නේ. මෙන්න මේ විඳීම නිසායි තණ්හාව උපදින්නේ. ඊළඟට උන්වහන්සේ විමසන්න පටන් ගත්තා විඳීමට හේතුව මොකද්ද? විඳීම හටගත්තේ කුමක් නිසාද? පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසායි විඳීම හටගත්තේ. ඇහි ස්පර්ශය නිසායි ඇහැ තුල විඳීමක් උපදින්නේ. ස්පර්ශය කියලා කියන්නේ පින්වතුනි තින්නම් සංගති පස්සෝ කියලා ධර්මයේ විස්තර කරනවා. කරුණු තුනක එකතු වීම ස්පර්ශයයි. දැන් ඇහි ස්පර්ශය කියන්නේ ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. චක්කු විඥානය එකතු වෙනවා. එතකොට තමයි අපි ඇහෙන් රූපයක් දකින්නේ. කනේ ස්පර්ශය කියන්නේ කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. එතකොට තමයි අපි ශබ්දයක් අහන්නේ. අපිට ඇහෙන්නේ. නාසයේ ස්පර්ශය කියන්නේ මේ නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. එතකොට තමයි අපිට ගඳ සුවඳක් දැනෙන්නේ. දිවේ ස්පර්ශය කියන්නේ දිවයි රසයයි විඥානයයි එකතු වෙනවා. එතකොට තමයි අපිට රසක් දැනෙන්නේ. කයේ ස්පර්ශය කියන්නේ මේ කයයි පහසයි විඥානය එකතු වෙනවා. එතකොට තමයි අපිට සීතල රස්නේ ගොරෝසු බව සිනිඳු බව ඒවා පහසක් දැනෙන්නේ. සිතයි සිතුවිලි විඥානය එකතු වෙනවා. එතකොට තමයි අපිට යම් සිතුවිල්ලක් අපි හිතෙන් අඳුනගන්නේ. එතකොට මෙන්න මේ ස්පර්ශයේ යම් තැනක ඇති වෙනවද? ස්පර්ශය නිසා මිදීම ඇති වෙනවා. දැන් අපි උතන ඉඳන් බලමු ආපස්සට. පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා. විඳීම නිසා තණ්හාව හට ගන්නවා. තණ්හා පච්චයා උපාදාන. තණ්හාව නිසා බැඳී යනවා. උපාදාන පච්චයා භව. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. භව පච්චයා ජාති. විපාක පිණිස කර්ම හැදීම නිසා කර්මයට අනුව උපදිනවා. ඉපදීම නිසා ජාති පච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවಂತಿ. අන්න මේ සියලු දුක් දුම්නස් හටගන්නේ එතනයි හේතුව. දැන් බලන්න උන්වහන්සේ බෝධි මූලයේදී දුකට හේතුව විමසගෙන යන හැටි අවබෝධ කරගෙන ආපස්සට විමසන හැටි උන්වහන්සේ එතනින් නතර වුණෙත් නැහැ. ස්පර්ශයට හේතුව මොකක්ද? ස්පර්ශයටත් හේතුවක් තියෙන්න ඕන. මොකක්ද හේතුව කියලා බෝධි මූලයේදී විමසන්න පටන් ගත්තා. එහෙම විමසගෙන යනකොට අන්න උන්වහන්සේට වැටහීමක් ඇති වුණා සලායතන පච්චයා පස්සෝ. ආයතන 6ක් තිබීම නිසායි ස්පර්ශය ඇති වුණේ. ඒක දැන් ඔබට තේරෙන්න ඕනේ. ඇහැ නැත්නම් ඇහි ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැනේ. කනක් ක්‍රියාත්මක ස්වරූපයෙන් කන නැමැති ආයතනය අපිට තිබ්බ නිසා තමයි ශබ්දයක් ඇහෙන්නේ. කනයි ශබ්දයේ විඥානය එකතු වෙන්නේ. නාසය නැත්නම් නාසයේ ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැනේ. දිව නැත්නම් දිවේ රසයක් දැනෙන්නේ නැහැ. දිවයි රසයයි විඥානය එකතු වෙන්නේ නැහැ. කයක් තිබ්බ නිසා තමයි කයයි පහසයි විඥානය එකතු වුනේ. එහෙමනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස
මේ ආයතන හය ක්‍රියාත්මක ස්වරූපයෙන් පැවතිච්ච නිසා සලායතන පච්චයා පස්සෝ ආයතන හය නිසා ස්පර්ශය ඇති වුණ. ඒ ස්පර්ශ නිසා විඳීම හටගත්තා. දැන් අපි හිතමු කෙනෙක්ගේ ඇහැක් පේෙන් ඇස් දෙකම පේෙන් නෑ කියලා කං ඇහෙනව ඇස් පේන්නේ. එතකොට එයාගේ ඇස් පේන්නෙම නැත්නං ඒ ඇහැමුල් කරගෙන ස්පර්සය හටගන්න විඳීම් ඇති වෙන්න. ඇහැමුල් කරගෙන තන්හා උපදින්නේ. මොකද ඇහැයි රූපයයි විඤ්ඥාන එකතු වෙලා ඇහැට රූපයක් පේන්නේ. ඒ ස්පර්සය නැති නිසා ඇහැතුළින් විඳීම් හටගන්නේ. ඒ නිසා ඇහැතුළින් තන්හා උපදින්නේ. ඇහැතුළින් දකින දේවල් ඔස්සේ බැඳී යන්න විදිහක් නෑ. දැන් කෙනෙකුට හිතෙන ප්ලා හෙනං ඉතින් යාට පටිච්ච සම්පාති හැදෙන්නේ යාට තන්හා වඩුයිනක. පිංගතුනේ ඇස්පේෙන් නැති කෙනා කන මුල් කරගෙන බැඳෙනවා. නාසයට දැනෙන ගද සුවද මුල් කරගෙන බැඳී යනවා. දිවට දැනෙන රසය මුල් කරගෙන බැඳී යනවා. කයට දැනෙන පහස මුල් කරගෙන බැඳී යනවා. මේ ආයතන හයම ක්‍රියාත්මක වෙන කෙන ආයතන හයෙන්ම අරමුණු අරගෙන බැඳෙනවා. ඇස් දෙකයි කන් දෙකයි ඇහෙන් නැතත් නාසයට දැනෙනදේ දිවට දැනෙනදේ කයට දැනෙනදේ ඒවැම් පැඳෙනවා. මේ ආයතන හය නිසාම ස්පර්සය ඇති වුණේ සලායතන පච්චයා පස්සෝ. අන්න අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී එතනටත් හේතුව හොයන්න පටන් ගත්තා. කොහොමද මේ සත්වයන්ට ඇස කණ නාසේ දිවකයි මනස පහළ වුණේ. ඒකට හේතුව මොකක්ද. නාමරූප පච්චයා සලායතන. නාමරූප නිසා ආයතන හය හටගත්තේ. නාමරූප දැන් අපි ඇහැක් කියල ගත්තොත් මේ ඇහැ තුළ තියෙන්නේ නාමරූප. කන තුළ තියෙන නාමරූප. නාසේ තුළ තියෙන නාමරූප පැවැත්ම. දිව තුළ තියෙන නාමරූපයන්ගේ පැවැත්ම. ශරීරයේ කියල කැන නාමරූපයන්ගෙන් හටගත්ත දෙයක්. මනසත් එහෙමයි. අපි ඇහැ ගැන විතරක් ගම ඔබට තේරුම් ගන්න පුළුවන් එතකොට නාමරූප. එදන රූප ධර්ම කියලා කියන්නේ පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඇසක් අපිට තියෙන අපි එකටගෙන මස් ඇස කියලා. මේ මස් වලින් හැදිච්ච පටවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත පේන්න තියෙන සජීවී ඇසක් තියෙනවනේ අපිට. මේ මගේ ඇහැ කියලා. එක සතර මහා ධාතුන්ගෙන් රූප පටවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධර්මයන්ගෙන් හටගත්ත දෙයක්. හැබැයි එහෙම ඇසක් තිබ්බ පමණින්ම එක ආයතනයක් වෙන්නේ. ආයතනයක් වෙන්න නංගේ ඇහැ තුළ වේදනා සංඥා චේතනා ස්පර්සය මනසිකාරය මෙන්න මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ කියන්නේ ඇහැ සජීවී ඇසක් වෙන්න ඕන. ඇහැට අවදානි මනසිකාරය යොමු වෙනකොට ඇහැ රූපය විඤ්ඥානය එකතු වෙන. ස්පර්සය ඇතින ඒ නිසාම වේදනා සංඥා චේතනා ඇති වෙන. ඒ කියන්නේ සරලව ගත්තොත් සජීවී ක්‍රියාත්මක වෙන හැක් තමයි ආයතනයක් හැටියට මේ සංසාර ගමන හදන්නේ. ඒ හැපේන්නෙම නැත්නම් ඒ හැට රූපයක් අරමුණු වෙන්නෙත් නෑ ස්පර්සය ඇති වෙන්නෙත් නෑ ඒ තුළ විඳීම ඇති වෙන්නෙත් නෑ. එහෙම නං ඇහැ තුළ නාම රූපයන්ගේම පැවැත්මක් තියෙනවා. සජීවී ඇස නාම රූපයන්ගේමයි මේ ආයතන හය හටගත්තේ. නාම රූප පච්චයා සලායතන. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ විමසුවන් නාමරූප මේ නාමරූප හැදෙන්නේ කොහොමද. විඤ්ඥාන පච්චයා නාමරූපක්. මේ ගැන තවත් ආකාරයකට බොහොම ලස්සනට ගහම්බීර දේශනාවක් තින මහා නිධාන සූත්‍රය තුළ. දීගනිකායි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මවකුසක විඤ්ඥානයක් බැසගත්තට පස්සේ දැන් අපි කවුරුත් දන්නවා අපි දරුවෙක් උපදින හැටි හිතම. එහෙම නැත්නම් බිත්තරයක් ඇතුළෙන් සතෙක් උපදින හැටි හිතුවත් ඒත් ඔය විදිහෙම තමයි. විඤ්ඥානයක් බැසගන්නවා. ඒ විඤ්ඥානය බැසගත්තට පස්සේ තමයි නාමරූප ධර්ම වැඩිලා ආයතන හයක් සකස්වේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට විස්තර කරනවා ආනන්දය දෙමව්පියන්ගේ එකතුවීමකින් කලලයක් හැදෙනවා. සරු පියෙක් සරු මවක් ඒ අය එකතු වෙලා කලලයක් හටගන්නවා.
එතනට විඤ්ඥානයක් බැසගත්තේ නැත්නං නාම රූප වැඩීමක් සිද්ධ වෙන්න. එතකොට විඤ්ඥානයක් කර්මාන් රූපය එතන බැසගන්න ඕන. විඤ්ඥාන එතන බැසගත්තට පස්සේ නාමරූප ධර්ම වැඩෙනවා. විඤ්ඥාන පච්චයා නාමරූප. එතකොට නාමරූප ධර්ම හැටියට වැඩීගෙන දැන් කුස ඇතුළි වැඩෙනවා. දැන් අපි හිතම බුදුහාදුර අහනවා ආනන්ද හාන්දුරගේ ආනන්දය දැන් මෙහෙම වැඩීගෙන ගිහිල්ල අපි හිතම මාස 5ක් 6ක් වගේ වැඩීගෙන ගිහිල්ල ඒ විඤ්ඥානය කර්මාන් රූපීව ඒ මවකුස අතහැරල බැහැර වෙනවා. විඤ්ඥානය අතහැරල යනවා. එතනින් එහාට නාමරූප වැඩෙනවද නොහේ තම්බන්තේ නැහැ ස්වාමිනි වැඩෙන්නෑ කිය. අපි දන්නවා බොහෝ දරුවෝ මවකුසවල් ඇතුළෙම මේ යනවා. බාගෙට වැඩිච්ච මස් වැදැල්ලක් සමහරට ගබ්සා වෙලා යනවා. දරුවෙක් හැටියට හැදෙන් නැතුව ටික කාලයක් කුසේ වැඩීගෙන ඇවිල්ල අතහැරලා ඒ විඤ්ඥානයට සමහර වෙලාට පුුණ්‍ය ශක්තිය නෑ. දරුවෙක් හැටියට උපදින්න මරණ මංචකේ සමහල්ලාට මොකක් හරි පිනක් මතු වෙලා මවකුසට ආවට ඊට වඩා බලවත් අකුසලයක් මතු වෙලා සමහල්ලාවට ටික දවසක් කුසේ වැඩිලා එතනින්ම චුත වෙලා වෙන කොහෙටාරියම්. ඒ නිසා විඤ්ඥානය බැසගත්තට පස්සේ තමයි නාමරූප වැඩෙන්. ඒ විඤ්ඥානයේ තියෙනවා කර්ම ශක්තිය සංසාරය අපි කරපු කුසලා කුසල කර්මත් එක්ක තමයි ඒ විඤ්ඥානය සසරි ගමන් කරන්න. තනිව යන විඤ්ඥානයක් නෙමේ. පිංහතුනි මේ විඤ්ඥානය බැසගත්තා විඤ්ඥානය බැසගත්තා විඤ්ඥානය ගමන් කරනවා කිව්වට විඤ්ඥානයක් තනිව ගමන් කරනවා නොයි. මේක තියෙනවා සංයුත්තනිකාය බීජ කියන සූත්‍ර බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙනවා. රූපයෙන් තොරව වේදනාවෙන් තොරව සංඥාවෙන් තොරව සංස්කාරවලින් තොර තනිව විඤ්ඥානයක් පවතින්නේවත් ගමන් කරන්නේවත් වැඩෙන්නේවත් විපුල භාවයට පත්වෙන්නේවත් නෑ කිය. එහම නම් මවකුසේ බැසගන්නේ රූප වේදනා සංඥා සංස්කාරගන චේතනාව පෙර සංසාර කර්ම ශක්තියක් අරගෙන යෙන්නේ විඤ්ඥානය. ඒ නිසාන පිංහතුනි එකම අම්මට එකම අම්මා තාත්තා ඒ අයට දාව උපදින්න දරුව හැමෝම එක වගේ නෑ කර්ම ශක්තියක් අරගෙන විඤ්ඥානි බැසගත්තේ. සමහරලාට නිවුන් දරුව වෙන්න පුළුවන්. ඒ අයගේ වෙනස් කන්තියනවා සිතුවිලිවල සමහරලාවට කෙනෙක් උපදින්නකොටම කර්ම ශක්තියෙන් ය උපදින්න මෙක් අංගවි කළ කෙනෙක් වෙලා පෙර සංසාරයේ කරගත්ත කර්ම විපාකි. සමහරලාට උපදිනකොටම යයෙක්ක විරූපි දරුවේ. උපදිනකොටම එක්කො යාගේ නොයෙක් ලෙඩරෝග ඇති ශරීරයක් හැටියට උපදින්. දරුවෝ 10 දෙනෙක් ඉන්න දෙමව්පියෝ ගත්තෝ. දෙමව්පිය බොහොම සරු ඒ දෙමව්පිය බොහොම නිරෝගී දෙමව්පිය වෙන්න පුළුවන්. හැබැයි එන විඤ්ඥානයේ කර්ම ශක්තියට අනුව කෙනෙක් දීර්ඝායුෂ විදින බොහොම නිරෝගී සම්පත් ඇති දරුවේ. තව දරුවෙක් උපන්දායිදල් ලෙඩරෝග ඇති දරුවෙක් උපදිනවා. තව දරුවෙක් උපදිනවා ඒ දරුව සමහලාට ලස්සනයි. තව කෙනෙක් යම් කිසි විරූපී තත්ත්වයක් එක්ක උපදිනවා. තව දරුවෙක් උපදිනවා එක්ක යම් කිසි අංගවිකල තත්ත්වයක් එක්. මේ සියල්ල පෙර සංසාරික කුසලා කුසල කර්මත් එක්ක යන විඤ්ඥානයක් තමයි මේ සසරි ගමන් කරන්න. කර්මීන් තමයි නාමරූප ධර්ම හැටියට අර විඤ්ඥානය බැසගත්තට පස්සේ වැඩෙනකොට කර්ම ශක්තියක් එකට බලපාන. ඊළඟට බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී විමසන්න පටන් ගත්තා විඤ්ඥානයක් මවකුසේ හෝ බිත්තරයක් ඇතුළේ හෝ ඕපපාතික හෝ තෙත් පරිසරය හෝ මේ විඤ්ඥානයක් බැසගෙන නාමරූප හැදෙන්න හේතුව මොකක්ද. සංස්කාර අවිද්‍යා සහගත සංස්කාර සංකාරවලට හේතුව මොකක්ද කියලා විමසගෙන යනකොට අන්න උන්වහන්සේ කෙලවරේ හොයාගත්තා අවිද්‍යාව හේතුව. මේ සංසාරී නැමති ගේ හදන වඩුව උන්වහන්සේ හොයාගත්තා අවිද්‍යාව මයි හේතුව. අවිද්‍යාව නිසාමයි අවිද්‍යා පච්චයා සංකාරා අවිද්‍යා සහගත සංස්කාර හැදෙනවා. ඒ අවිද්‍යා සහගත සංස්කාර නිසාම අවිද්‍යා සහගත විඤ්ඥානයක් තමයි බැසගන්න. සංකාර පච්චයා විඤ්ඥාන ඒ විඤ්ඥානයට අනුව අවිද්‍යා සහගත විඤ්ඥානයට අනුව තමයි විඤ්ඥාන පච්චයා නාමරූපන් නාමරූප ධර්ම හැදේ.
නාම රූප පච්චයා සලායතන. ඒ නාම රූප හැටියට වැඩිලා ආයතන හයක් පහළ වෙන. බිත්තරයක් කඩාගෙන කුකුල් පැටියෙක් හැටියට ඉපදුන ආයතන හයක්. ඇස, කන, නාසය, සමහරලාට හොටක් තියෙන්නේ. අපිට වගේ ශරීරයක් නෙමේ, පිහාටු දෙකක් තියෙන කුරුළු පැටියෙක් හැටියට, කුකුල් පැටියෙක් හැටියට ඒ සත්වයන් එක එක ස්වරූපයෙන් කර්මානුරූපී උපදිනවා. මේ හැම සත්වයකුටම එක්කෝ ඇස් දෙකක්, එක්කෝ ඇසක්, එක්කෝ කටක්, එක්කෝ හොටයක්, නාසයක්, ශරීරයක්, මේ විදියට ආයතන හයක් ඇතුව උපදිනවා. කොහේ ඉපදුනත් ඉපදීම බුදුරජාණන් වහන්සේ විස්තර කරේ ආයතනානම් පටිලාභ, ආයතනයන්ගේ පහළවීම, ඉපදීම. එතකොට බලන්න අවිද්‍යා පච්චයා සංඛාර. අවිද්‍යාව නිසා සංස්කාර හටගත්තා. සංඛාර පච්චයා විඤ්ඤාණ. ඒ සංස්කාර නිසාම අවිද්‍යාසහගත විඤ්ඤාණය හැදෙනවා. විඤ්ඤාණ පච්චයා නාම රූපයි. විඤ්ඤාණ නිසා නාම රූප ධර්ම වැඩෙනවා. නාම විඤ්ඤාණය බැසගත්තට පස්සේ නාම රූප පච්චයා සලආයතන, ආයතන හයක් පහළ වෙනවා. කොහේ හරි මව් කුසෙන් හරි බිත්තරයක් අසෙන් කොහෙන් ඉපදුනත් ආයතන හයක්. ඒ ආයතන හය නිසාම සලායතන පච්චයා පස්සෝ, ස්පර්ශය ඇති වෙනවා. ඒ ස්පර්ශ නිසාම පස්ස පච්චයා වේදනා, විඳීම ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හා, විඳීම නිසා තණ්හා උපදිනවා. තණ්හා පච්චයා උපාදාන. ඒ තණ්හාව නිසා බැඳී යනවා. බැඳී යාම නිසා විපාක පිණිස කර්ම සකස් වෙන. උපාදාන පච්චයා භව, විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ කර්මය නිසා භවපච්චයා ජාති උපදිනවා. ආයමත් උපදිනවා. කර්මයට අනුව ආයත් උපදින. කොහේ ඉපදුනත් ආයමත් ලැබෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේක සංසාරයේ චක්‍රයක් වගේ කෙලවරක් නොපෙනෙන සසර ගමනේ ඉපදෙමින් මැරෙමින්, ඉපදෙමින් මැරෙමින් සත්වයා සංසාරේ ගමන් කරන්නේ මෙන්න මේ විදිහටයි. මේකමයි හේතුව කියලා උන්වහන්සේ හේතුඵල වශයෙන් විමසලා පටිච්ච සමුප්පාදේ සමුදය වටහා ගත්තා. ඊළඟට අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී පටිච්ච සමුප්පාදේ නිරෝධයක් අර විදිහටම විමසන්න පටන් ගත්තා. ජරා මරණ නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? ජාති නිරෝධා, ජරා මරණ නිරෝධෝ. ඉපදීම නැත්නම් ජරා මරණ නැත. එහෙනම් ඉපදීම නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? උපාදාන නිරෝධා, භව නිරෝධෝ. බැඳී යාමක් නැත්නම් භව නිරෝධා, ජාති නිරෝධෝ. භවය කියන්නේ විපාක පිණිස කර්ම හැදීම. කර්ම හැදිලා නැත්නම් උපදින්නේ. එහෙනම් කර්ම හැදෙන්නේ නැත්තේ උපාදාන නිරෝධා, භව නිරෝධෝ. බැඳී යාමක් නැත්නම් විපාක පිණිස කර්ම හැදෙන්නෙත් නැහැ. බැඳී යාම නැති කරන්නේ කොහොමද? තණ්හා නිරෝධා, උපාදාන නිරෝධෝ. තණ්හාවක් නැති තැන බැඳී යාමකුත් නැහැ. තණ්හාව නැති වෙන්නේ කොහොමද? වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ. විඳීම නිරුද්ධ නම් තණ්හාව නිරුද්ධ වෙලා යනවා. ඒ විඳීම නිරුද්ධ කරන්නේ කොහොමද? පස්ස නිරෝධා, ස්පර්ශ නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ ස්පර්ශ නිරුද්ධ වෙන්නේ කොහොමද? සලායතන නිරෝධා, පස්ස නිරෝධෝ. මේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය යම් තැනක නිරුද්ධ නම් ස්පර්ශයක් නිරුද්ධයි. ආයතන හය නිරුද්ධ වෙන්නේ කොහොමද? නාම රූප නිරෝධා, සලායතන නිරෝධෝ. නාම රූප නිරුද්ධ වීමෙන් ආයතන හය නිරුද්ධ වෙනවා. ඒ නාම රූප නිරුද්ධ වෙන්නේ කොහොමද? විඤ්ඤාණය, අවිද්‍යා සහගත විඤ්ඤාණය නිරුද්ධ නම් නාම රූප නිරුද්ධයි. විඤ්ඤාණ නිරෝධා, නාම රූප නිරෝධෝ. ඊළඟට උන්වහන්සේ විමසුවා විඤ්ඤාණය නිරුද්ධ වෙන්නේ කොහොමද? අවිද්‍යා සහගත සංස්කාර නිරෝධේ. සංකාර නිරෝධා, විඤ්ඤාණ නිරෝධෝ. දැන් ඊළඟට උන්වහන්සේ ආයමත් විමසගෙන යනකොට උන්වහන්සේට තේරුණා සංස්කාර නැති කරන්න නම් අවිද්‍යාවමයි කෙලවරේ හේතුව නැති කරන්න තියෙන. අවිද්‍යායත්තේ වශේෂ විරාග නිරෝධා, සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා, විඤ්ඤාණ නිරෝධෝ. විඤ්ඤාණ නිරෝධා, නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා, සලායතන නිරෝධෝ. සලායතන නිරෝධා, පස්ස ස්පර්ශය නිරුද්ධ වෙන. පස්ස නිරෝධා, වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා, තණ්හා නිරෝධෝ.
තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව මේ සියලුම දුක් දුම්නස් නිරුද්ධ වෙලා යන තැන මේතනයි කියලා අවිද්‍යාවමයි නැති කරන්න තියෙන හේතුව කියලා වටහා ගත්තා. ඔය විදිහට බෝධි මූලයේදී මේ පටිච්ච සම්පාද ධර්මය අනුලෝම වශයෙන්ුත් ප්‍රතිලෝම වශයෙන්ුත් විමසලා වටහා ගන්නවා සමගම රාත්‍රී 3 වෙනි යාමේ පුරාම අපේ බෝසතාණන් වහන්සේ බෝධි මූලයේදී 4 වෙනි ධ්‍යානයට දියුණු කරපු සමාධිමත් හිතක් තුළ ඉඳන් ඔය පරම ගාම්භීර පටිච්ච සම්පාදය තමයි විමසුවේ. එහෙම විමසල අවසන් වෙද්දිම නැගෙනහිරින් අරුණෝදයා සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මම සරණ ගිය ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ ඔන්න ඔය ආකාරයට. පින්වතුනි මේ පටිච්ච සම්පාදයේ පරම ගාම්භීර ධර්ම කොටසක්. බොහොම ගැඹුරුයි. හැබැයි මේ පටිච්ච සම්පාද ධර්මය ඒ ගාම්භීර ධර්මය අපි විමසනකොට ඒ විමසීම තුළ අපිට ඒ පරම ගාම්භීර ධර්මය ටික අපේ නුවණින් තේරුම් අරගෙන වටහා ගන්න පුළුවන් හැකියාව ශක්තිය අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන් මේ දේශනාවල් ශ්‍රවණය කරන්න. දැන් ඔබ අද මේ බණ ඇහුවා. මේ දේශනාව ඔබ නැවත නැවත හෝ පටිගත කරගෙන හෝ අන්තර්ජාලය තුලින් ඔබට අහන්න පුළුවන් මේ දේශනා නැවත නැවත මේ දේශනා අහන්න. ඊළඟට පටිච්ච සම්පාද ගැන ලියවිච්ච පොත්පත් හොයාගෙන කියවන්න. පටිච්ච සම්පාද ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා හොයාගෙන අහන්න. අන්න එතකොට ඔබට මේ අහපු ධර්ම කරුණු තවදුරටත් ගැඹුරින් වටහා ගන්න පුළුවන්. දැන් බලන්න කෙටියෙන් අපි සමහර වෙලාවට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා කෙනෙකුක කටපාඩමින් කියාගෙන යයි. නමුත් මේ ධර්මයේ කොටසෙන් කොටස ගත්තත් පරම ගාම්භීර ධර්ම කොටසක්. ආනන්ද හාමුදුරුවන්ටත් එක් අවස්ථාවක මේ ධර්මය විමසනකොට මේක නිකන් සරලයි ලේසි වගේ තේරුණා. ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්දය මේ පටිච්ච සම්පාදේ පරම ගාම්භීරයි. මේ ගාම්භීර වූ ධර්මය අවබෝධ නොකිරීම නිසාමයි මේ සත්වයා අවුලෙන් අවුලට පත් වෙලා ලිහා ගන්න බැරුව ඉපදෙමින් මැරෙමින් සතර අපායේ වැටි මේ දීර්ඝ සංසාර ගමනේ ගමන් කරන්න. එහෙමනම් අපි ඔබ මම මේ අපි කවුරුත් අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මේ සංසාර ගමනේ පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝ ගමනක් අපි මේ එන්නේ. කවද්ද පටන් ගත්තේ? කොතනදද මේ සංසාරයට අපි ආවේ? කෙලවරක් හොයන්න බෑ. ඒ තරම් දීර්ඝ සංසාර ගමන. මේ ගමනේ අපි කවුරුත් මේ මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ සුගතියේම ඉපදී ආව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සතර අපායේ මහගෙදර කරගත්ත ගමනක් මේ සංසාරික සත්වයා ගමන් කරා. උන්වහන්සේට බෝධි මූලයේදී පළවෙනි විද්‍යාව හැටියට පහළ වුණේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. කල්ප ගණන් ආපස්සට තමන් ගත කරගෙන ආපු සංසාර ජීවිත දැක්කා. උන්වහන්සේ පවා සසරේ පාරමී පුරාගෙන යන ආත්ම භාවවල යම් ආත්ම භාවවල සතර අපායේ වැටිච්ච ආත්ම භාව ගැන ජාතක පොත් වහන්සේ තුල සඳහන් වෙනවා. ඊළඟට උන්වහන්සේ විමසලා බැලුවා මම වගේමද මේ ලෝකේ අනෙක් සත්වයෝ. රාත්‍රී දෙවනි යාමේ තමයි චුතූපපාත ඥානෙ. මේ අනෙක් සෑම සත්වයක්ම මරණින් මතු උපත කරා යන ආකාරය දකින නුවණ උන්වහන්සේට ඇති වුණේ. අන්න ඒ තුලින් උන්වහන්සේ දැක්කා මේ සත්වයන් ඉපදෙමින් මැරෙමින් සතර අපායේ මහගෙදර කරගෙන මහා දුක්ඛ කන්දයක් එක්ක සංසාරේ යන භයානක ගමන. ඒ වෙලාවේ තමයි උන්වහන්සේගේ හදවතේ මහා කරුණාවක් පැන නැග්ගේ. ඒ මහා කරුණාවත් සමග කවදාද මේ සත්වයන් මේ දුකෙන් මිදෙන්නේ?
මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්නේ කවදාදූ කියලා උන්වහන්සේ බෝධි මූලයේදී විමසන්න පටන් ගත්තා. පටිච්ච සමුප්පාදය අනුලෝම වශයෙන් විමසගෙන අවිද්‍යාව දක්වාම විමසගෙන ගියා. ප්‍රතිලෝම වශයෙන් ආයිමත් අවිද්‍යාව දක්වාම විමසගෙන ගියා. උන්වහන්සේ අවසානයේ උදානයක් පළ කරා. උන්වහන්සේ මේ සංසාරයේ නැමති ගේ හදන්න වඩුවා මං හොයාගත්තා. සංසාරේ නැමති ගේ හදන වඩුවා මං හොයාගත්තා. ආයමත් වඩුව නුඹට මේ සංසාරය නැමති ගේ හදන්න මේ අවිද්‍යාව තන්හාවත් එක්ක මේ සසර නැමති ගේ හදන්න මන් නුඹට ආයමත් ඉඩ තියන්නේ. නුබේ කැනි මඩල මන් සුණු විසුණු කරලා දැම්ම. උන්වහන්සේ ඔය වගේ උදානයක් පළ කරා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමත් සමඟ එදා උදෑසන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා සමගම දස දහසක් ලෝක ධාතුවට ආලෝක ධාරා විහිදිලා ගිය. මහාගන අන්දකාරි පවතින ලෝකාන්තරික නිරේ පවා සුළු මොහොතකට ආලෝකමත් වෙලා ගිය. මේ මහා බද්්‍ර කල්පයට ආයමත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. පිංහතුනි මේ පරම ගහම්බීර ධර්මය පටිච්ච සම්පාද ධර්මය අපේ බුදුරජාණන් වහන්සේ පමණක් අලුතෙන් හොයාගත්ත එකක් නෙමේ. පෙර බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගන්නෙත් මේ ධර්මය මයි. නගර සූත්‍රයේ කියලා දේශනාවක් තියෙනවා සංයුත්ත නිකාය පටිච්ච සම්පාද ගැන දේශනා සඳහන් වෙන්න මේ සංයුක්තේ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා ගිය මාර්ගයමයි අපේ බුදුරජාණන් වහන්සේත් ගමන් කරන්න. ඒ නගරේම උන්වහන්සේ හොයාගෙන පෙර තිබිච්ච නගරේම ආයමත් පිළිස් අතර කරලා ඒ විදිහටම සකස් කරා වගේ ඒ උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරගෙන දෙව්මිනිස් ලෝකයාට මේ දුකෙන් මිදෙන මාර්ගය පෙන්නල දෙනවා දේශනා කරනවා. මෙන්න මේකයි දුක මෙන්න මේ විදිහටයි දුක හටගන්නේ මේ පටිච්ච සම්පාදි සකස් වෙවී යන ආකාරය මෙන්න මේ විදිහටයි දුකෙන් මිදෙන්නේ පටිච්ච සම්පාදි නිරුද්ධ කරන වැඩ පිළිවල මෙන්න මේකයි දුකෙන් මිදෙන මාර්ගය ආර්යෂ්ඨායක මාර්ගී ලෝකෙට මතු කරලා දෙනවා. ආයමත් අර නගරය පෙර බුදුවරු හොයාගෙන කාලයක් ගිහිල්ල බුදුවරු පිරිනිවන් පාල කාලෙකට පස්සේ ආයමත් අවිද්‍යාවෙන් වැහිලා ගිය ඒ නගරේම ආයමත් පිළිස් හතර කරලා අලුතෙන් හොයාගෙන ඒ නගරෙම සකස් කරලා පෙර තිබූ පරිදිම සකස් කරා වගේ ආයමත් දෙව් මිනිස් ලෝකයාට නිවන්දොර විවර වෙලා ඒ නිවන් දකින මාර්ගයේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා සම්බුදු කෘත්‍ය අවසන් වෙලා උන්වහන්සේලා පිරිනිවන් පානු. ආයමත් කාලයක් යනකොට ඒ අර පෙර බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ රාජ්‍ය එහෙමම මැකිලගියා වගේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් කාලයක් යනකොට වෙනස් වෙලා ඒ ධර්මය විකෘති වෙලා මිත්‍යා දෘෂ්ටික බලවේග මතු වෙලා කාලයක් යනකොට අර නගරේ ආයමත් නිවන් මග මනුස්්‍යයන්ට හොයාගන්න බැරුව වැහිලා යනවා. එහෙම කාලයක් වැහිලගේ නගරයක් ආයමත් කලාතුරකින් ලෝකෙ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ආයමත්තේ භූමිය හොයාගන්න මෙන්න මේ වගේ දෙයක්. ඒ නිසා පිංහතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්න මේ විශ්වයේ තියෙන පරම සත්‍යය පෙර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තෙත් ඒ පරම සත්‍යමයි ඒ උතුම් චතුරාරි සත්‍යමයි ගුරූපදේශ රහිත උන්වහන්සේ අවබෝධ කරගන්න. දැන්ගේ නගරය හොයාගෙන මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලියුම් අපිට පෙන්නල දේශනා කරලා තියෙනවා. අපිට අමුතුවෙන් දුක්විඳගෙන තනියම ගිහින් හොයාගන්න දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ අපිට ගුරූපදේශ රහිතව ඒ මග හොයාගෙන මිදෙන මාර්ගය ඉතාම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලේ අප්‍රමාදීවෙන් මේ ලැබිච්ච අවස්ථාව අතහැරගන්න එපා. කනෝ වෝමා උපච්චකා මේ ලැබිච්ච උතුම් මොහොත අත් නොහැරේවා. කනා තීතාහි සෝචන්ති නිරයම්පි සමප්පිතා මේ අවස්ථාව අතහැරගත්තා ආයමත් සතරාපායට ඇදගෙන වැටෙනවා. ඒ නිසා අප්‍රමාදීවෙන් අප්‍රමාදීන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන්න කියලා
ඔබත් මමත් සරණගිය අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පහන මොහොතේ අවසාන බුද්ධ වචනය පවාපට දේශනා කරේ. එහෙමනම් ඔබ හැම දෙනාම අප්‍රමාදීව මේ උතුම් පරම ගහම්බිර පටිච්ච සම්පාද ධර්මයම නුවනින් විමසමින් අනුලෝම ප්‍රතිලෝම වසයෙන් මේ පටිච්ච සම්පාද ධර්මයම විමසල වටහාගෙන සියලු දුකින් නිදහස් විච්ච ඒ උතුම් නිවන් මගම මතු කරගෙන මේ සසර දුක් නිමා කරගන්න ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. අද ධර්මශ්‍රවනින් අපි රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ධර්මී ශ්‍රවණය කළක්වාසී ලොවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනයක් ධර්මදානමය පිනත් ධර්මාබෝධය පිණිස නිවන්දොරටුවක් බවටම පත්වේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකා සට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.